පින්වත් දුවේ පුතේ අද මම කතා කරන්නේ 8 ශ්‍රේණියේ පළවෙනි පාඩම සංඛ්‍යා රටා. අපි මුලින්ම බලමු සංඛ්‍යා රටාවක් කියන්නේ මොකක්ද කියලා. සංඛ්‍යා රටාවක් කියන්නේ ළමයි යම් සංඛ්‍යාවකින් මේ රටාව ආරම්භ කරන්න ඕනේ. ඒ වගේම නිශ්චිත ක්‍රමයකට පේලියකට අනුපිළිවෙලින් ලියන ලද සංඛ්‍යා සමූහයකට අපි සංඛ්‍යා රටාවක් කියලා කියනවා. දැන් මම ඕගොල්ලන්ට පොඩි උදාහරණයකින් ඒක පැහැදිලි කරන්නම්. බලමු අපි පළවෙනි උදාහරණය. මම අරගෙන තියෙනවා 10ට අඩු ඔත්තේ සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාව. මොනවාද 10ට අඩු ඔත්තේ සංඛ්‍යා? 1 3 5 7 9. බලන්න මේ සංඛ්‍යා දෙකක් අතර පරතරය දෙකක් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ සංඛ්‍යා මේකේ පළවෙනි පදය 1 වෙනවා. මේ සංඛ්‍යා රටාවේ දෙවෙනි පදය 3 වෙනවා. 5 කියන්නේ සංඛ්‍යා රටාවේ 3 වෙනි පදය. 7 කියන්නේ සංඛ්‍යා රටාවේ 4 වෙනි පදය. ඒ වගේම 9 කියන්නේ සංඛ්‍යා රටාවේ 5 වෙනි පදය. බලන්න මේ පද දෙකක් අතර පරතරය දෙකක් වෙලා තියෙනවා. ඒ කියන්නේ 1 කියන සංඛ්‍යාවට දෙකක් එකතු වෙලා තමයි 3 හැදිලා තියෙන්නේ. 3 කියන සංඛ්‍යාවට දෙකක් එකතු වෙලා 5 හැදෙනවා. මේ ආදී වශයෙන් තමයි මේ සංඛ්‍යා රටාව හැදිලා තියෙන්නේ. බලන්න ළමයි මේ සංඛ්‍යා රටාවේ පද ගණන නිශ්චිතයි. පද ගණන නිශ්චිතයි. මේකේ මේ සංඛ්‍යා රටාවේ පද 5ක් පමණයි තියෙන්නේ. අන්න මේ වගේ සංඛ්‍යා රටාවලට අපි කියනවා පද සංඛ්‍යාව පරිමිත වූ සංඛ්‍යා රටා කියලා. දරුවනේ අපි දැන් බලමු අපේ දෙවැනි උදාහරණය. 2 5 8 11 14 කියන සංඛ්‍යා රටාව මම දක්වලා තියෙනවා. මෙතන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ 14 කියන සංඛ්‍යාවට පස්සේ මම කමාවක් දාලා තිත් 3ක් තියලා තියෙනවා. මොකක්ද මේ තිත් 3 තියෙන එකේ අදහස? ඒ කියන්නේ මේ සංඛ්‍යා රටාව ඉදිරියට තව පද තියෙනවා කියලා අඟවන්න තමයි අපි මේ තිත් 3 යොදලා තියෙන්නේ. හරි. අපි බලමු මේ සංඛ්‍යා රටාව. පළමු පදයේ මේකේ 2 5 කියන්නේ දෙවෙනි පදය 8 කියන්නේ තුන්වෙනි පදය. ඒ විදිහට කලින් ගානේ විදිහටම අපිට පද ටික අඳුර ගන්න පුළුවන්. බලන්න 2 ඉඳන් 5ට යනකොට මේ සංඛ්‍යා රටාවට මොකක්ද වෙලා තියෙන්නේ? 2 ඉඳන් 5ට යනකොට 3ක් එකතු වෙලා තියෙනවා. 5 ඉඳන් 8ට යනකොට 3ක් එකතු වෙලා තියෙනවා. ඒ කියන්නේ වෙනස 3ක් වෙච්ච. ඒ කියන්නේ පද දෙකක් අනුයාත පද දෙකක් අතර වෙනස 3යි. වෙනස 3ක් වෙන විදිහට හැදිච්ච සංඛ්‍යා රටාවක් තමයි මේ. බලන්න මේකේ කලින් ගානත් එක මොකක්ද තියෙන විශේෂත්වය දරුවනේ? මේකේ පද ගාන අපිට ඉවර කරලා නැහැ. පද ගාන නිශ්චිත නැහැ. ඒ කියන්නේ 14ට පස්සේ මෙහෙම තිත් 3ක් යොදලා තියෙන එකේ අදහස තමයි පද මේ සංඛ්‍යා රටාවේ තව ඉස්සරහට පද තියෙනවා කියන එක. එහෙනම් මේකේ පද ගාන අපරිමිත වෙච්ච සංඛ්‍යා රටාවක් කියලා අපි හඳුන්වනවා. තුන්වෙනි ගාන. පහත සංඛ්‍යා රටාවල ඊළඟ පද දෙක ලියන්න. සංඛ්‍යා රටා තුනක් මම තුන්වෙනි උදාහරණයේ දක්වලා තියෙනවා දරුවනේ. අපි බලමු පළවෙනි ගාන. 24 30 36 42 48. මේ සංඛ්‍යා රටාව බැලුවහම ඔයගලන්ට තේරෙනවා මේ සංඛ්‍යා දෙකක් අතර පරතරය 6යි. ඒ කියන්නේ සංඛ්‍යා රටාව හැදිලා තියෙන්නේ පළමු පදයට. ඒ කියන්නේ කලින් තියෙන පදයට 6 බැගින් එකතු වෙලා තමයි ඊට පස්සේ තියෙන පදය හැදිලා තියෙන්නේ. එහෙනම් අපිට හිස්තැන්ඩක පුරවන්න පුළුවන්. මෙන්න මේ විදිහට 48ට 6ක් එකතු කරාම 54 ලැබෙනවා. 54ට 6ක් එකතු කරාම 60 ලැබෙනවා. දෙවනි ගාන 17 22 27 32 37. මේ සංඛ්‍යා රටාවේ පදවලට 5 බැගින් එකතු වෙලා තමයි ඊළඟ පදය හැදිලා තියෙන්නේ. එහෙනම් 37ට 5ක් එකතු කරාම 42 ලැබෙනවා. 42ට 5ක් එකතු කරාම 47 ලැබෙනවා. 9 12 15 18 21. මේ සංඛ්‍යා රටාව බැලුවහම පේනවා දරුවනේ පළමු පදය 9. පළමු පදයට 3ක් එකතු වෙලා තමයි 12 හැදෙන්නේ. කියන්නේ සංඛ්‍යා රටාවේ පද ලැබිලා තියෙන්නේ කලින් තියෙන පදයට 3ක් එකතු වෙලා. කියන්නේ 3 බැගින් එකතු වීමෙන් තමයි සංඛ්‍යා රටාව හැදිලා තියෙන්නේ. එහෙනම් 21ට 3ක් එකතු වුණාම 24 හැදෙනවා. 24ට 3ක් එකතු වුණාම 27 හැදෙනවා. හරි දරුවනේ. අපි බලමු හතරවෙනි ගාන කොහොමද හදන්නේ කියලා.
හතරවෙනි ගානේ මම ඔයගලන්ට සංඛ්‍යා රටා දෙකක් දීලා තියෙනවා. මොකක්ද මේ සංඛ්‍යා රටා දෙකේ විශේෂත්වය? මේ සංඛ්‍යා රටා දෙකේ පළමු පද තුන සමානයි. නමුත් එකිනෙකට වෙනස් සංඛ්‍යා රටා දෙකක් තමයි දීලා තියෙන්නේ. පළවෙනි සංඛ්‍යා රටාව මොකක්ද? ඒකේ සංඛ්‍යා ලැබිලා තියෙන්නේ කලින් තියෙන සංඛ්‍යාවට 3ක් එකතු වෙලා තමයි ඊළඟ පදය හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ සංඛ්‍යා රටාව මොකක්ද? 3 බැගින් එකතු කරලා තියෙනවා. දෙවෙනි සංඛ්‍යා රටාව බැලුවොත් ඒකේ 3 දෙකෙන් වැඩි වෙලා 6 ලැබිලා තියෙනවා. 6ට 3ක් එකතු වෙලා 9 ලැබෙනවා. 9 දෙකෙන් ගුණ කරලා 18 ලැබෙනවා. 18ට 3ක් එකතු කරලා 21 ලැබිලා තියෙනවා. දෙකෙන් ගුණ කරලා ඊට පස්සේ 3ක් එකතු කරලා තියෙනවා. ඒක තමයි දෙවෙනි සංඛ්‍යා රටාව. බලන්න මේ සංඛ්‍යා රටා දෙකේ මුල් පද තුන සමාන වුණත් වෙනස් සංඛ්‍යා රටා දෙකක් තමයි අපිට ලැබිලා තියෙන්නේ. ඒ කියන්නේ පළමු පද තුන සමාන වන පරිදි අපිට එකිනෙකට වෙනස් සංඛ්‍යා රටා ලියන්න පුළුවන් දරුවනේ. හරි. අපි බලමු උදාහරණ ගානක්. 5 වෙනි ගාන. එකිනෙකට වෙනස් සංඛ්‍යා රටා ලැබෙන පරිදි හිස්තැන් පුරවන්න තියෙන්නේ. මම ඒකේ ගණන් දෙකක් දීලා තියෙනවා. අපි බලමු පළවෙනි කොටස. ඒ කොටස. ඒකේ පළවෙනි සංඛ්‍යා රටාව අපි මේ විදිහට ලියමු. 7 14 21. 7 බැගින් එකතු වෙලා තමයි තියෙන්නේ. එහෙනම් අපිට හතරවෙනි පදය ලියන්න පුළුවන් 28. පස්වෙනි පදය 28ට 7ක් එකතු වෙනවා 35. හයවෙනි පදය 35ට 6ක් එකතු වෙලා 7ක් එකතු වෙලා 42 ලැබෙනවා. හරි. දෙවැනි සංඛ්‍යා රටාව 7 14 21. මුල් පද තුන සමානයි. තව සංඛ්‍යා රටාවක් ලියන්න කියලා තියෙනවා. 7 9යි 14 උනේ ඔයගොල්ලෝ දන්නවා 7 කියන සංඛ්‍යාව දෙකෙන් ගුණ වෙලා. 14 21 උනේ 14ට 7ක් එකතු වෙලා. එහෙනම් මේ සංඛ්‍යා රටාව මොකක්ද? දෙකෙන් ගුණ වෙලා 7ක් එකතු වෙනවා. එහෙනම් 21 දෙකෙන් ගුණ කරාම 42 එනවා. 42ට 7ක් එකතු කරාම 49 එනවා. 49 ආයිමත් අපි දෙකෙන් ගුණ කරාම 98 එනවා. B කොටස 8 16 24 ලැබෙන පරිදි සංඛ්‍යා රටා දෙකක් ලියන්න ඕනේ එකිනෙකට වෙනස්. හරි. 8 16 24 8 බැගින් එකතු වෙච්ච සංඛ්‍යා රටාව පළවෙනි කොටස නේද? 8 බැගින් එකතු වෙච්ච සංඛ්‍යා රටාවක් අපිට හදන්න පුළුවන්. හිස්තැන් පිරෙව්වහම පිළිවෙලින් 32 40 48 එනවා. දෙවැනි කොටස. දෙවැනි කොටසෙත් අපි මීට පළවෙනි කොටසට වඩා වෙනස් සංඛ්‍යා රටාවක් හදන්න ඕනේ. 8 16 උනේ දරුවනේ ඔයගොල්ලෝ දන්නවා 8 දෙකෙන් ගුණ කරාම 16 ලැබෙනවා. 16 24 උනේ කොහොමද? 16ට 8ක් එකතු වුණාම 24 ලැබෙනවා. එහෙනම් අපිට හතරවෙනි පදය ගන්න පුළුවන් 24 දෙකෙන් ගුණ කරලා 48යි. 48ට 8ක් එකතු කරාම 56යි. 56 දෙකෙන් ගුණ කරාම 112 ලැබෙනවා. සංඛ්‍යා රටාවක පොදු පදය. එහෙමත් නැත්නම් සාධාරණ පදය. කොහොමද හොයන්නේ කියලා අපි මේ කොටස යටතේ දැන් සාකච්ඡා කරනවා. දෙකෙන් පටන්ගෙන දෙකේ ගුණාකාර ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාව අපි මුලින්ම සලකමු. දෙකේ ගුණාකාර මොනවාද දරුවනේ? 2 4 6 8 10 ආදී වශයෙන් අපිට දෙකේ ගුණාකාර ලැබෙනවා. මම වගුවක් ආකාරයෙන් ඕගොල්ලන්ට සාධාරණ පදය ගොඩනගන ආකාරය පැහැදිලි කරන්නම්. සංඛ්‍යා රටාවේ පළමුවෙනි පදය 2. අපිට 2 කියන සංඛ්‍යාව ලැබෙනවා දෙවරක් 1. දෙවැනි පදය 4. 4 ලැබෙනවා දෙවරක් 2. තුන්වෙනි පදය වෙන 6 ලැබෙනවා දෙවරක් 3ෙන්. 8 ලැබෙනවා දෙවරක් 4ෙන්. එහෙනම් සංඛ්‍යා රටාවේ 10 වෙනි පදය අපිට ගන්න පුළුවන් දෙවරක් 10යි. ඊට පස්සේ අපි බලනවා සංඛ්‍යා රටාවේ n වෙනි පදය. මේ n වෙනි පදය කියලා අපි හඳුන්වන්නේ සාධාරණ පදය. සාධාරණ පදය මේ විදිහට ලබා ගමු. දැන් ඕගලන්ට පැහැදිලි 3 වෙනි පදය ගත්තේ දෙවරක් 3ෙන්. 10 වෙනි පදය ගත්තේ දෙවරක් 10ෙන්. එහෙනම් n වෙනි පදය අපිට ලබා ගන්න පුළුවන් දෙවරක් n වලින්. කියන්නේ දෙක වැඩි කිරීම n. එහෙනම් අපිට මෙව සංඛ්‍යා රටාවේ සාධාරණ පදය 2n කියලා ලබා ගන්න පුළුවන්. බලන්න මොකක්ද මේ සංඛ්‍යා රටාව කියලා? 2 4 6 8 කියන්නේ මොනවාද ළමයි? දෙකේ ගුණාකාරය. එහෙමත් නැත්නම් අපිට හඳුන්වන්න පුළුවන් මේක ඉරට්ටේ සංඛ්‍යා රටාව කියලා. එතකොට ඉරට්ටේ සංඛ්‍යාවක් දක්වන සාධාරණ පදය 2n කියලා අපිට හඳුන්වන්න පුළුවන්.
4න් පටන්ගෙන 4 ගුණාකාර ආරෝහණ පිළිවෙලට පද පිහිටන සංඛ්‍යා රටාවේ සාධාරණ පදය ලියන්නේ කොහොමද කියලා අපි දැන් කතා කරමු. කලින් විදිහටම මම වගුවක් ගහලා තියෙනවා. ඒකේ එක් පදය ලබා ගන්න රටාව ලියලා තියෙනවා. මේ සංඛ්‍යා රටාවේ පළවෙනි පදය අපිට 4 ලැබිලා තියෙනවා ළමයි 4 වරක් එකෙන්. සංඛ්‍යා රටාවේ දෙවෙනි පදය වෙන 8 ලැබිලා තියෙනවා 4 වරක් දෙකෙන්. 12 ලැබෙනවා 4 වරක් 3. 16 ලැබෙනවා 4 වරක් 4. එහෙනම් අපිට 10 වෙනි පදය ලබා ගන්න නම් මොකක්ද කරන්නේ? 10 වෙනි පදය කියන්නේ 4 වරක් 10. n වෙනි පදය එහෙමත් නැත්නම් සාධාරණ පදය. අපිට සාධාරණ පදය ලබා ගන්න පුළුවන් 4 ගුණ කළා නම් n වලින්. කියන්නේ 4යි n. ඒ කියන්නේ 4න් පටන්ගෙන 4 ගුණාකාර ආරෝහණ පිළිවෙලට පද පිහිටන මෙම සංඛ්‍යා රටාවේ සාධාරණ පදය 4යි n කියලා ලැබෙනවා. පහත වගුව පුරවන්න. සංඛ්‍යා රටා ටිකක් දීලා තියෙනවා. එක් සංඛ්‍යා රටාවේ සාධාරණ පදය ලියන්න ඕනේ. 3 ගුණාකාර 3 6 9 12 විදිහට තමයි සංඛ්‍යා රටාව යන්නේ. මොකක්ද මේකේ සාධාරණ පදය? 3යි n. 4 ගුණාකාර 4 8 12 16. කියන්නේ 4 4 එකතු වෙවි යන්නේ මේ සංඛ්‍යා රටාවේ. සංඛ්‍යා රටාවේ සාධාරණ පදය ළමයි 4යි n. 5 ගුණාකාර 5 10 15 20. මොකක්ද සාධාරණ පදය? 5යි n. 7 ගුණාකාර 7 14 21 28. මේකේ සාධාරණ පදය 7යි n. එහෙනම් 10 ගුණාකාර වන මේ රටාවේ 10 20 30 40 යන සංඛ්‍යා රටාවේ සාධාරණ පදය 10යි n. 12 ගුණාකාර දක්වන සංඛ්‍යා රටාවේ සාධාරණ පදය 12යි n. 7 වෙනි ගාන 8 16 24 32 යන 8න් පටන්ගෙන 8හි ගුණාකාර ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාවේ සාධාරණ පදය අහනවා. සාධාරණ පදය 8යි n. 9 වෙනි පදය කුමක්ද කියලා අහනවා. 9 වෙනි පදය කීයද කියලා අහන්නේ. සාධාරණ පදය 8යි n. එහෙනම් අපි n වෙනුවට 9 ආදේශ කරලා 9 වෙනි පදය හොයන්න පුළුවන්. 8 වරක් 9 72. එහෙනම් මේ 8 ගුණාකාර පීඨන සංඛ්‍යා රටාවේ 9 වෙනි පදය වෙන්නේ 72යි. අහලා තියෙනවා 3 වෙනි කොටස යටතේ 120 වෙන්නේ කීවෙනි පදයද කියලා. මම ගන්නවා 120 වෙන්නේ සිම්පල් n වෙනි පදය කියලා. සිම්පල් n වෙනි පදය කියලා ගත්තොත් 8යි n. ඒ කියන්නේ සාධාරණ පදය සමාන වෙනවා 120ට. 120ට සමාන කරලා මම n වලට අගයක් ගන්නවා. සුළු කරාට පස්සේ මට n වලට 15 කියලා උත්තරයක් ලැබෙනවා. ඒ කියන්නේ මේ සංඛ්‍යා රටාව ඉහතින් දක්වලා තියෙන 8 ගුණාකාර දක්වන සංඛ්‍යා රටාවේ 120 ලැබෙන්නේ 15 වෙනි පදයට. 120 කියන අගය ලැබෙන්නේ 15 වෙනි පදයට. ඔත්තේ සංඛ්‍යා රටාවේ පොදු පදය හොයන විදිහ අපි දැන් බලමු. මම මේ වගුව ආශ්‍රයෙන් ඔයගලන්ට මේ රටාව හොයන හැටි කියන්නම්. පළවෙනි ඉරටේ සංඛ්‍යාව දරුවනේ 2. දෙවෙනි පළමුවේ ඔත්තේ සංඛ්‍යාව 1. දෙවෙනි ඉරටේ සංඛ්‍යාව 4. දෙවෙනි ඔත්තේ සංඛ්‍යාව 3. ඒ වගේම තුන්වෙනි ඉරටේ සංඛ්‍යාව 6. තුන්වෙනි ඔත්තේ සංඛ්‍යාව 5. බලන්න දරුවනේ මේ ඔත්තේ සංඛ්‍යා කියන තීරුව ඇවිත් තියෙන්නේ කොහොමද කියලා. මේ බලන්න ඉරටේ සංඛ්‍යාවෙන් එකක් අඩු වෙලා තමයි මේ ඔත්තේ සංඛ්‍යාව ලැබිලා තියෙන්නේ. දැන් දෙවෙනි පදය හැදිලා තියෙන විදිය බලන්න. දෙවෙනි ඔත්තේ සංඛ්‍යාව 3. ඒක කොහොමද ලැබිලා තියෙන්නේ? 3 අපිට ලැබිලා තියෙනවා දෙවෙනි ඉරටේ සංඛ්‍යාව වුණ 4න් එකක් අඩු වෙලා. ඒ වගේම තුන්වෙනි ඔත්තේ සංඛ්‍යාව වෙන 5 අපිට ලැබිලා තියෙනවා තුන්වෙනි ඉරටේ සංඛ්‍යාව. ඒ කියන්නේ 6න් එකක් අඩු වෙලා 5 ලැබිලා තියෙනවා. එහෙනම් අපි කොහොමද 10 වෙනි ඔත්තේ සංඛ්‍යාව ලියන්නේ? අපේ 10 වෙනි ඉරටේ සංඛ්‍යාව අපි දන්නවා 20 කියලා. එහෙනම් 20න් එකක් අඩු වෙලා අපිට 10 වෙනි ඔත්තේ සංඛ්‍යාව වන 19 ලැබෙනවා. දැන් මම ගන්නවා n වෙනි පදය. n වෙනි පදය ගත්තොත් n වෙනි පදයට අදාළ ඉරටේ සංඛ්‍යාව වෙන්නේ 2යි n. 2යි n. එහෙනම් ඔත්තේ සංඛ්‍යාව දරුවනේ 2යි n ඍණ 1 කියලා ලැබෙනවා. ඔත්තේ සංඛ්‍යාව කියන්නේ ඉරටේ සංඛ්‍යාවට වඩා එකක් අඩුවේ. 2යි n ඍණ 1. මේකේ
සෑම ඉරට්ට සංඛ්‍යාවකින්ම එකක් අඩු කරලා තමයි ඔත්තේ සංඛ්‍යාව ලබාගෙන තියෙන්නේ. එහෙනම් අපිට ලැබෙනවා ඔත්තේ සංඛ්‍යා රටාවේ පොදු පදය එහෙමත් නැත්නම් සාධාරණ පදය 2n ඍණ 1 කියලා. අටවෙනි ගාන 1 3 5 7 9 යන ඔත්තේ සංඛ්‍යා රටාවේ ප්‍රශ්න තුනක් අහලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නය තමයි සාධාරණ පදය. අපි කලින් ඉගෙන ගත්තා ඔත්තේ සංඛ්‍යා රටාවේ සාධාරණ පදය 2n ඍණ 1 කියලා. හරි. දෙවැනි කොටස. මෙම සංඛ්‍යා රටාවේ 28 වන පදය කුමක්ද? ඊට පස්සේ මම මොකද කරන්නේ දරුවනේ මේ සාධාරණ පදයේ n වෙනුවට 28 ආදේශ කරලා 28 වෙනි පදය හොයන්න පුළුවන්. මම ලියලා තියෙනවා t28 t28 කියන්නේ 28 වෙනි පදය කියන අදහස. t28 සමානයි 2යි n වෙනුවට මම ආදේශ කරනවා 28 ඍණ 1. දෙවරක් 28 56යි 56න් එකක් ගියාම 55යි. එහෙනම් මේ ඔත්තේ සංඛ්‍යා රටාවේ 28 වෙනි පදය 55යි. තුන්වෙනි කොටස 147 වෙන්නේ කීවෙනි පදයද කියලා අහලා තියෙනවා. අපි ඊට පස්සේ මේ ගාන කරන්නේ මෙන්න මේ විදිහට. මම ගන්නවා n වෙනි පදය තමයි 147 වෙන්නේ කියලා. එහෙනම් මට ලියන්න පුළුවන් 2n ඍණ 1 සමානයි 147 කියලා. ඊට පස්සේ 2n ඍණ 1 වම් පැත්තේ තියෙනවා. එහෙනම් මම මේකේ 2n කියන කෙනා තනි කරගන්න ධන එකක් වම් පැත්තට දානවා. සමාන ලකුණෙන් දකුණු පැත්තටත් ඒ වෙනසම මම සිද්ධ කරන්න ඕනේ. එහෙනම් 141 ධන 1 කියලා දැම්මා. වම් පැත්තේ ඍණ 1ට ධන 1 කැපිලා ඉවත් වෙනවා. එහෙනම් වම් පැත්තේ 2n ඉතිරි වෙනවා සමානයි 148. ඊට පස්සේ මට n වුක්ත කරගන්න පුළුවන් n සමානයි 74යි කියලා ලැබෙනවා. ඒ කියන්නේ 147 කියලා අපිට ලැබෙන්නේ ඉහත සංඛ්‍යා රටා 74 වෙනි පදය. අපි බලමු දැන් සමචතුරස්‍ර සංඛ්‍යා රටාවේ පොදු පදය කොහොමද හොයන්නේ කියලා. මොනවාද ළමයි සමචතුරස්‍ර සංඛ්‍යා ටික? 1. පළවෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව 1. ඊට පස්සේ අපිට ලැබෙන සමචතුරස්‍ර සංඛ්‍යාව තමයි 4. 4 කොහොමද ලැබෙන්නේ? 2 වැඩි කිරීම 2. ඊළඟ සමචතුරස්‍ර සංඛ්‍යාව වන 9 අපිට ලැබෙනවා 3 වැඩි කිරීම 3 කියන්නේ 9. ඊළඟ සමචතුරස්‍ර සංඛ්‍යාව වන 16 ලැබෙනවා අපිට 4 වරක් 4. එහෙනම් අපිට මේත් එක්කම ගන්න පුළුවන් පළමුවෙනි පදය. සමයේ සංඛ්‍යා රටාවේ පළවෙනි පදය අපිට ලැබෙන්නේ ළමයි 1 වැඩි කිරීම 1. ඒ කියන්නේ 1 වර්ගය 1යි. දෙවැනි පදය 2 වැඩි කිරීම 2. 2 වර්ගය 4යි. තුන්වන පදය 3 වැඩි කිරීම 3. 3 වර්ගය 9යි. එහෙනම් 10 වෙනි පදය හොයන්නේ කොහොමද දරුවනේ? 10 වැඩි කිරීම 10. ඒ කියන්නේ 10 වර්ගය. 10 වර්ගය කියන්නේ 100යි. එහෙනම් අපිට සාධාරණ පදය එහෙමත් නැත්නම් පොදු පදය වෙන n හොයන්න පුළුවන් n ගුණ කරලා n වලින්. n ගුණ කිරීම n. මොකක්ද n ගුණ කරාම n වලින්? n වර්ගය. n වර්ගය. එහෙනම් සමචතුරස්‍ර සංඛ්‍යා රටාවේ සාධාරණ පදය n වර්ගය කියලා අපිට ලැබෙනවා. ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ පොදු පදය 1 3 6 10 15. පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යා පහ මම ලියලා තියෙනවා. ඒ වගේම මම ඊට පල්ලෙහාන් රූප සටහන් ඇඳලා තියෙනවා පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යා 4ට. බලන්න ඔයගලන්ට පේනවා ඒවා ත්‍රිකෝණාකාර හැඩයක් ගන්නවා. පළමු ත්‍රිකෝණ සංඛ්‍යාව 1. බලන්න ඊළඟ ත්‍රිකෝණ සංඛ්‍යාව 3 හැදුනේ කොහොමද කියලා. 1ට 2ක් එකතු වෙලා රටාවක් තියෙනව නේද? බලන්න තුන්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 6 ලැබුණේ කොහොමද? 1 ධන 2 ධන 3. ඒ වගේම 4 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව කිව්වහම 4ට වෙනකන් තියෙන සංඛ්‍යා ටික එකතු වෙනවා. 1 ධන 2 ධන 3 ධන 4. උත්තරේ 10යි. එහෙනම් 4 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 10 කියලා ලැබිලා තියෙනවා. එහෙනම් අපි 7 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව කිව්වොත් මොකද වෙන්නේ දරුවනේ? 1 ඉඳන් 7 වෙනකන් තියෙන සංඛ්‍යා ටික එකතු කරන්න ඕනේ. දැන් මම ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ පොදු පදය හොයන්න හැටි ඔයගලන්ට පැහැදිලි කරන්නම්. මම ඒකට ඔයගලන්ගේ පෙළ පොතේ තියෙන
රූප සටහනක් අරන් තියෙනවා. ඒකේ විදිහට මම විස්තර කරන්න කොහොමද අපි සාධාරණ පදය හොයන්නේ කියලා. ඒකේ දරුවනේ දැන් මම උඩින් ඇදලා තියෙන ත්‍රිකෝණ ආකෘතියම වගේ කොටස් දෙකක් එකතු කරලා ඍජු කෝණාශ්‍රයක් හදලා ඒ ඇසුරෙන් තමයි ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ පොදු පදය අරගෙන තියෙන්නේ. හරි. දැන් ඔයගොල්ලන්ට පේනවා මෙතන පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 1. එහෙනම් මේ 1 කියන ත්‍රිකෝණ දෙක එකතු කරලා ඍජු කෝණාශ්‍රයක් හදලා තියෙනවා. මෙතන පේලි කීයද දරුවනේ? පේලි 1යි තීර දෙකක් තියෙනවා. බලන්න දෙවනි එකත් දෙවනි ත්‍රිකෝණ සංඛ්‍යාව 3. එහෙනම් මේ 3 අඩංගු බෝල 3ක් තියෙන ත්‍රිකෝණ කොටස් දෙකක් අරගෙන ඍජු කෝණාශ්‍රයක් හදලා තියෙන. ඒ ඍජු කෝණාශ්‍රයේ බෝල 6ක් තියෙනවා. මෙතන පේලි 2යි තීර 3ක් කියලා අරගෙන තියෙනවා. බලන්න ඒ වගේම තුන්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 6යි. ඒ කියන්නේ බෝල 6 බැගින් වෙච්ච ත්‍රිකෝණ දෙකක් එකතු කරලා මෙන්න මේ ඍජු කෝණාශ්‍රය හදලා තියෙනවා. ඍජු කෝණාශ්‍රයේ මුළු බෝල 12ක් තියෙනවා. 12 කොහොමද ඇවිත් තියෙන්නේ? පේලි 3යි තීර 4ක් තියෙනවා. ඒ විදිහටම ඊළඟ ත්‍රිකෝණ සංඛ්‍යාවත් අපිට පේලි 4කුයි පේලි 5කටයි ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මුළු තිත් ගණන එනවා පේලි ගණනේ තීර ගණනේ ගුණිතයෙන්. පළවෙනි එක ගත්තොත් එක් වරක් 2. දෙවැනි එක ගත්තොත් දෙවරක් 3 කියලා එනවා. ඒ මුළු තිත් ගණන ගත්තා. ඊට පස්සේ ත්‍රිකෝණ සංඛ්‍යාව එන්නේ 1 2න් බෙදුවට පස්සේ. දැන් පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව දරුවනේ 1යි. එහෙනම් 1 ලැබෙන්නේ මෙන්න මේ එක් වරක් 2 කියන එක 2න් බෙදුවට පස්සේ. ඒ වගේම දෙවනි ත්‍රිකෝණ සංඛ්‍යාව වෙනවා දෙවරක් 3 2න් බෙදලා. තුන්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව වෙනවා 3 වරක් 4. ඒ කියන්නේ 12 2න් බෙදලා තුන්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 6යි කියලා අපිට ලැබිලා තියෙනවා. ඊට පස්සේ මම මේ විදිහට ලියා ගත්තා පළමු පදය. ත්‍රිකෝණ සංඛ්‍යාවේ පළමු පදය එන්නේ 1 වැඩි කිරීම 2 බෙදීම 2න්. ඒ කියන්නේ අවසාන උත්තරය 1යි. දෙවනි පදය ලැබෙනවා දරුවනේ 2 වැඩි කිරීම 3 බෙදීම 2. තුන්වෙනි පදය ලැබෙන්නේ 3 වැඩි කිරීම 4 බෙදීම 2. එහෙනම් අපිට 10 වෙනි පදය ලියන්න පුළුවන් ත්‍රිකෝණ රටාවේ 10 වැඩි කිරීම 11 බෙදීම 2. එහෙනම් n වෙනි පදය ලියන්න පුළුවන් n වාරයක් n ධන 1 බෙදීම 2. එහෙනම් අපිට ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ සාධාරණ පදය එහෙමත් නැත්නම් පොදු පදය n වාරයක් n ධන 1 බෙදීම 2 කියලා ලැබෙනවා. 9 වෙනි ගාන. එකෙන් පටන්ගෙන සමචතුරස්‍ර සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාවේ 12 වන පදය කුමක්ද? හරි. අපි දන්නවා සමචතුරස්‍ර සංඛ්‍යාවේ සාධාරණ පදය මොකක්ද කියලා. සමචතුරස්‍ර සංඛ්‍යාවේ රටාවේ සාධාරණ පදය දරුවනේ n වර්ගය. හරි. 12 වෙනි පදය කොහොමද හොයන්නේ? එහෙනම් අපි n වර්ගයට මෙන්න මේ n වෙනුවට 12 ආදේශ කිරීමෙන් 12 වෙනි පදය ලබා ගන්න පුළුවන්. මම ලියලා තියෙනවා 12 වෙනි පදය සමානයි n වෙනුවට 12 ආදේශ කරාට පස්සේ 12 වර්ගය. 12 දෙවෙනි බලය කියන්නේ 12 වරක් 12. 144යි. ඒ කියන්නේ සමචතුරස්‍ර සංඛ්‍යා රටාවේ 12 වෙනි පදයේ විදිහට ඔයගලන්ට ලැබෙන්නේ 144. 20 වෙනි පදය කුමක්ද? 20 වෙනි පදය හොයන්න සාධාරණ පදයේ n වෙනුවට අපි 20 ආදේශ කරනවා. 20 ආදේශ කරලා සුළු කරාම ඔයගලන්ට ලැබෙනවා 400යි කියලා. ඒ කියන්නේ සමචතුරස්‍ර සංඛ්‍යා රටාවේ 20 වෙනි පදය 400යි. 10 වෙනි ගාන. එකෙන් පටන්ගෙන ත්‍රිකෝණ සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාවේ 14 වෙනි පදය කුමක්ද? මුලින්ම අපි දැනගන්න ඕනේ ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ සාධාරණ පදය මොකක්ද කියලා. ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ සාධාරණ පදය n වාරයක් n ධන 1 බෙදීම 2. ඊට පස්සේ අපි මේ සාධාරණ පදයේ n වෙනුවට 14 ආදේශ කරනවා. අපිට අවශ්‍ය 14 වෙනි පදය. ඒ නිසා අපි n වෙනුවට 14 ආදේශ කරනවා. 14 ආදේශ කළාට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මම මෙතන සුළු කරලා තියෙනවා 14 වරහන් ඇතුලේ 14 ධන 1 14 1යි 15යි. ඊට පස්සේ අපිට නම් 14 වැඩි කිරීම 15 බෙදීම 2. මේක සුළු කරාට පස්සේ අපිට ලැබෙන උත්තරය ලැබෙනවා 105 කියලා.
30 වන ත්‍රිකෝණ සංඛ්‍යාව සොයන්න. දෙවැනි කොටස. ඒකෙත් දරුවනේ අපි කලින් විදිහටම සාධාරණ පදේ ලියාගෙන n වෙනුවට 30 ආදේශ කරනවා. 30 ආදේශ කරලා පිළිතුර ලබා ගන්න පුළුවන් 465යි කියලා. අට ශ්‍රේණියේ පළවෙනි පාඩම සංඛ්‍යා රටා මෙතනින් අවසන්.